සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ පවතින තත්ත්වය ඔබ දැනුවත් කරන්න හැමදාම අපි ආයිබෝන් සුබ දවසක් තුලින් උදෑසන කතා බහ සම්පූර්ණයෙන් මේ වෙනුවෙන් වෙන් කරනවා. අපි දන්නවා මේ මොහොත වෙන විටදී ගම්පහ දිස්ත්‍රික්කයේ ආශ්‍රිතව සීමා පැනවීමක් සිදු කර තිබෙනවා සමස්ත දිස්ත්‍රික්කයටම. සාමාන්‍යයෙන් බොහෝ සේවා අංශවලට යන රැකියා ස්ථානවලට යන බොහෝ පිරිසක් රැඳී සිටින ස්ථානයක් බවට පත් වෙනවා. කෙසේ හෝ රට ඉදිරියට රැගෙන යා යුතුයි කියන සංකල්පයක් තියෙනවා. හැබැයි ආසාදිතින් වාර්තා වීමක් තියෙනවා. මේ දෙක තෝරා බේරාගෙන කුමන තීන්දුව තීරණය ගන්නවාද කියන කාරණය පිළිබඳ මේ වන විට විවිධ කතිකාවන් ඇති වෙමින් තිබෙනවා. ඒත් එක්කම ඊයේ ඇති වුණු මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිත වුණු මේ ආසාදිතින්ගේ වාර්තා වීම විශේෂයෙන් පෑලියගොඩ මාළු වෙළඳසැල් ආශ්‍රිතව ඇති වුණා වූ මේ තත්ත්වය යම් ආකාරයක තවත් අවදානමක සේයාවක් මතු කරන කාරණයක් කියන දේ පිළිබඳවත් මේ වෙද්දි කතා බහට තියෙනවා. ඒ නිසා මේ සියලු දේ පිළිබඳ අප බොහොම විවෘතව පැහැදිලිව ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ සඳහා තෝරාගත හැකි ඒ සඳහා මේ කළමනාකරණය කරන වසංගත විද්‍යායකකයට තමයි අපේ මූලික බර තැබීම. ඔවුන් තමයි ලංකාවේ කොවිඩ් කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතම කාර්යභාරය සිද්ධ කරන්නේ. ඒත් එක්කම මේ වෙලාවේදී ප්‍රවේශම් වීම සහ මාජනතාවගේ යුතුයකම් වගකීම් කියන දේත් බොහොම වැදගත්. ඒ නිසා රෝග ලක්ෂණ පහළ වෙන්නේද යම් ආකාරයකින් අවධානමක් තිබෙන්නේද ඔබ කුමන විදිහට ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳවත් ඔබ දැනුවත් කිරීම අනෙක් පසින් අප සිදු කරනවා. අප බොහොම ගෞරවයෙන් යුතුව අද දවසේදී ආරාධනා කළා වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වසංගත විද්‍යායකකේ විශේෂඥ වෛද්‍ය මංජුල කාර්යවසම් වෛද්‍යතුමනි අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කායික වෛද්‍ය විද්‍යා විශේෂඥ කොළඹ ජාතික රෝහලේ හර්ෂ සතිස්චන්ද්‍ර වෛද්‍යතුමනි අයිබෝන් ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. පාන්දර වෙනකන් රෑ වෙනකන් පොකුරු ඇති වෙන්නේ කොහෙද ආසාදිතීන් කොහෙද ආශ්‍රිතීන් කොහෙද කියන එක මේ දවස්වල වසංගත රෝග විද්‍යා ඒකකයේ ඉතාමත්ම දිවාරය නොබලා දැවැන්ත කැපකිරීමක් කාර්යභාරයක් සිදු කරනවා. අප අඛණ්ඩ මොවුන් කැඳවා ගන්නා මොහොතේදී ඔවුන් මේ සම්බන්ධ මනා කළමනාකරණයක නිරන්තරයෙන් සිටිනවා. වෛද්‍යතුමනි මුලින්ම අපි ගත්තොත් මේ මොහොතේ තත්ත්වය පිළිබඳ අපට පුංචි පැහැදිලි කිරීමක් කරොත්. ඔව් චාමර ඇත්තටම මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන විශේෂයෙන්ම ජාතික රූපවාහිනියට ඒ වගේම ජාතික රූපවාහිනී සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ අවස්ථාව අපිට දිගින් දිගටම ලබා දෙමින් මේ ජනතාව දැනුවත් කිරීමේ මහඟු කාර්යයට උරදෙන ගමන් අපිව සම්බන්ධ කරගෙන මේ කර්තව්‍ය ඉදිරියට කරගෙන යාම පිළිබඳව. ඒත් එකම අද දිනේ තත්ත්වය ගත්තොත් මේ අද දැන් මේ අවස්ථාව වෙනකොට තහවුරු කරගත්තු රෝගීන් ශ්‍රී ලංකාවේ 5978ක් වාර්තා වෙනවා. ඒත් ඇත්තටම ඊයේ දවසේ අපිට වාර්තා වුණා රෝගීන් 167ක්. ඒ 167 දෙනාගෙන් 49 දෙනෙක්ම වාර්තා වුණේ මේ ඔබතුමා කලින් සඳහන් කර මේ මාළු වෙළඳපොළ ආශ්‍රිතව. ඒත් එකම පෙරේදා දිනේ රෝගීන් 187ක් වාර්තා වුණා. එවැනි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතිනවා. ඇත්තටම මේ රෝගීන් ප්‍රමාණයේ අඛණ්ඩ වාර්තා වීමක් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඒත් එකම සඳහන් කළ යුතුයි මේ බ්‍රැන්ඩික්ස් ආයතනයත් එක්ක පටන් ගත්ත මේ අපි කතා කරන මේ රෝගීන් සමූහය එහෙම නැත්නම් රෝගීන් පොකුර දැන් ඇත්තටම විශාල වෙලා තියෙනවා 2507ක් දක්වා ඊයේ දවස් වෙනකොට. ඒත් එක්කම අපි අමතක කළ යුතු නැහැ මේ වෙනකොට රෝගීන් 3500කටත් අධික ප්‍රමාණයක් රෝහල් වලින් පිට වෙලා ගිහිල්ලා සුවය ලැබලා ගිහින් තියෙනවා. ඒත් එක්කම ඊයේ දිනේ ගත්තත් රෝගීන් 44 දෙනෙක් පමණ රෝගීන් සුවය වෙලා තමන්ගේ නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපිට දැනට තියෙන තත්ත්වය. ඒත් එක්කම දැනට 2464ක් පමණ රෝගීන් රෝහල් තුල සිටිනවා. ඉතින් ඔවුනුත් ඒ අතරිනුත් ඇත්තටම අසාධ්‍ය රෝගීන් අපිට වාර්තා වෙන්නේ නැහැ. ඔවුන් සාමාන්‍ය රෝගීන් විදියට ප්‍රතිකාර ලැබෙමින් රෝහල් තුල කටයුතු කරනවා. ඒක තමයි ඇත්තටම දැනට තියෙන තත්ත්වය. ඊයේ දවසේදී මත්ස්‍ය වෙළඳසැල එහෙම නැත්නම් පෑලියගොඩ මාළු මාකට් එක ආශ්‍රිතව ඇති වුණු තත්ත්වය. මේක මාධ්‍ය වාර්තා කෙරුණේ නියදියකින් ආසාදිතින් වාර්තා වුණු තත්ත්වයක් විදිහට. මේ පිළිබඳ පුංචි පැහැදිලි කිරීම. ඔව් චාමර ඇත්තටම මේකත් ඇත්තටම වසංගත වේදාත්මකව අපි විශ්ලේෂණය කරගත්තොත් අපිට මුලින්ම මේකේ අර මාළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් අපිට හමු වුණා. ඒගොල්ලන්ගේ මූලාශ්‍රයක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවකට පත් වුණු වෙලාවේ අපි තීරණය කරා මේගොල්ලන් මූලාශ්‍රය සොයා ගැනීම සඳහා මේ මාළු වෙළඳපොළ ආශ්‍රිතව අපි PCR පරීක්ෂණ කළ යුතුයි කියලා. ඔබට මතක ඇති අපි මීට කලින් මුල්ම අවස්ථාවේදීත් මාර්තු මාසෙත් මෙහෙම රෝගියෙක් වාර්තා වුණ වෙලාවේ අපි මේ මාළු වෙළඳ සංකීර්ණයේම සියලුම දෙනා PCR පරීක්ෂණයට භාජනය කරා. අපි හිතුවා මේ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් ඉතාමත් කිට්ටු අපි නිතරම සඳහන් කරන මේ පළමු පෙළ ආශ්‍රිතයන්. පළමු පෙළ ආශ්‍රිතයන් සොයාගෙන මේ පළමු පෙළ ආශ්‍රිතයන් 150ක් පමණ PCR පරීක්ෂණයට භාජනය කරාම තමයි අපි දැනගත්තේ ඒකෙන් මේ ඉතාමත් වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්කම ඊයේ මේ ප්‍රතිඵල ලැබුණා වහාම අපි මේක ඉතාමත් සක්‍රියව
විශේෂම ගම්පහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රිය වෙනකම් මේ සියලුම මේ මාළු වෙළඳපොළ කාර්ය මණ්ඩලයේ මධ්‍යම රාත්‍රිය වෙනතුරුත් මම හිතන්නේ PCR පරීක්ෂණ 1000කට ආසන්න ප්‍රමාණයක් ඊයේ දවස් තුළ නිමා කරා. මම හිතන්නේ අපේ මාධ්‍ය හරහත් ඔබ දකින්න ඇති ප්‍රේක්ෂකයන් ඒ සඳහා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තමත් කැපවීමෙන් මේ කටයුතු කරගෙන යනවා. වෛතුමනි මෙතන බොහොම ලොකු කතාවක් තියෙනවා. අපි දැන් අපිත් එක්ක ගැටෙන මිනිසුන් කියන කාරණේ. දැන් කවුරුත් මාළු ගන්න යනවා. ඒක පැලියගොඩ මාළු වෙළඳසැල හොයුවා. දැන් මීට පෙර ආසාදිත කාන්තාවන් වාර්තා වුණා දෙහිවලින් කාන්තාවක් ආසාදිත වුණා. ඒ වගේම කොට්ටාවෙන් 4 දෙනෙකු ආසාදිතයි කියන කෙන මත්ස්‍ය වෙළඳසැලක් ආශ්‍රිතව ආසාදිතයි කියන කාරණේ කිව්වා. දැන් මෙතන පාරිභෝගිකයන් ඉන්නවා. අති විශාල ප්‍රමාණයක් මෙතෙන් එනවා. මේ හැමෝම පරීක්ෂා කරන තැනකට යන එකත් ගැටලුවක්. කොහොමද මේ පොකුර කළමනාකරණය කරන්නේ? ඇත්තටම මේකට අපි මේ වසංගත රෝග විද්‍යාංශයේ පැත්තෙන් ඒ වගේම සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාව ඉතාමත් සක්‍රීය දායකත්වයක් දෙමින් මේ පිළිබඳව ඉතාමත් පුළුල් විශ්ලේෂණයක් කරමින් පවතිනවා. ඒත් එක්කම ඇත්තටම මේ මහජනතාව ඉතාමත් මේකට හොඳ සහයෝගයක් දුන්නේ නැත්නම් ඇත්තටම මේක අපිට ඉතාමත් අසීරු තත්වයකට පත් වෙනවා. මහජනතාවගෙන් විශේෂයෙන්ම ඇත්තටම මම මේ අවස්ථාවේදී අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව අපිට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම අපි මොනම අවස්ථාවකට කිව්වත් අපි හැමදාම කතා කරන මේ සෞඛ්‍ය ක්‍රමවේද. සෞඛ්‍ය ක්‍රමවේදයට වලට අනුගත වෙලා මේ ක්‍රියාදාමයේ ඕනම ක්‍රියාදාමයක් කළොත් තවත් කෙනෙකුට මේක බෝ වෙන තියෙන හැකියාව ඉතාමත් අවමයි. ඒක නිසා මේ අපි සියලුම දෙනාම අපේ වගකීම හරියට ඉෂ්ට කරොත් වෙනත් අපරකි හොඳයි. චාමර මම කිය හිටියේ අපේ පුද්ගල වගකීම ඒත් එක්කම අපේ සෑම පුද්ගලයෙකුට මේ සමාජ වගකීමක් තියෙනවා. ඉතින් ඒක අපි ඉතාමත්ම තදින් සිතට අරගෙන මේ අමාරු අවධියේදී ඒක ඉතාමත් තදින් සිතට අරගෙන අපි කියන මේ සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව මේකට සම්බන්ධ වුණොත් ඉතාමත් වැදගත්. ඒත් එක්කම මතක් කරන්න ඕන මේ අපි මේ පොකුරු අඳුරා ගැනීම සඳහා අපිට ඉඟි ලැබෙන්නේ රෝගීන්ගෙන් එහෙම නැත්නම් ඒ පාරිභෝගිකයන්ගෙන්මයි. ඉතින් ඒක නිසා ඔවුන් මේ මත්ස්‍ය වෙළඳසැලත් සම්බන්ධව කටයුතු කරා නම් ඔවුන් ඉදිරිපත් වෙලා මේ අවශ්‍ය PCR පරීක්ෂණ කර ගැනීම ඉතාමත් වැදගත්. අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ මොනම ප්‍රදේශයක සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍යනාධිපතිතුමා, ඒ වගේම ප්‍රාදේශීය වසංගත වේදඥතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ඉතාමත් සක්‍රියව මේ සඳහා ඒගොල්ලන්ගේ දායකත්වය ලබා දෙන අවස්ථාවක්. ඉතින් ඒක නිසා Tamanගේ රෝග ලක්ෂණ පහළ වුණොත් ඉතා ඉක්මනින් ආරක්ෂිතව සිටින ගමන් මුඛාවරණ පළඳිලා ඒ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න ගමන්ම ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන් දැනුවත් කරලා ඉක්මනටම අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි විශේෂයෙන් PCR පරීක්ෂණයක් කළා එහෙම නැත්නම් රෝහලකට ඇතුල් වෙලා PCR පරීක්ෂණය කළා තමන්ගේ රෝගී තත්ත්වය ඉක්මනටම දැනගන්න එක තමයි මේ අවස්ථාවේදී කළ යුතු ප්‍රධානම කාර්යය. ඒ නිසා මහජනතාවගේ පැත්තෙනුත් යුතුයකමක් වගකීමක් සහ දායකත්වයක් අත්‍යවශ්‍ය වෙලාවක් මේ මොහොත. ඒ නිසා රටක් එකතු වීමේ කළමනාකරණය කර යුතුයි. මෙතන අතන මෙහෙම වුණා, මෙතන මෙහෙම වුණා, මේ ගාන මෙච්චරයි කියනකට වැඩිය මුළු රටක් විදිහට හැමෝම එකතු වෙලා මේකේ සහයෝගය දක්වමින් ක්‍රියාත්මක විය යුතු තැනක අපි සිටින්නේ. වෛද්‍යතුමනි මේ වෙද්දී නිකං කතා බහ කරද්දි උගුර රිදෙන තැනක ඉන්නවා මේ කොවිඩ් රෝග ලක්ෂණ ගැන කතා කරලාමද මන්දා හැමෝටම හිතෙනවා දැන් අපිත් උගුර රිදෙනවා PCR එකක් කරගත්තා නම් හොඳයි වගේ තැනක හැමෝම ඉන්නේ. ඇත්තට මේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ සැබෑ රෝග ලක්ෂණ හඳුනාගෙන සැබෑ අවදානම සිටින කවුරුන්ද කියන දේ පිළිබඳ අවධානම සහ ඒ දැනුවත් කිරීම කරොත් වඩාත් වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ රෝග ලක්ෂණ පිළිබඳ යම් පැහැදිලි කිරීමක් කරොත් වඩාත් හොඳ වෙයි මුලින්ම. බොහොම ස්තුතියි චාමර. මම ස්තුතිවන්ත වෙනවා චාමරටත් රූපවාහිනී සංස්ථාවටත් මේ අවස්ථාව ලබා දීම ගැන කායික වෛද්‍ය විද්‍යා විශේෂඥ විද්‍යායතනයේ සහ ජාතික රෝහල වෙනුවෙන් දැන් අපි ප්‍රශ්නෙට උත්තරේ සෙව්වොත් දැන් මම හිතන්නේ මේ වෛරසයේ හැසිරීම ගැන යම් අවබෝධයක් අපිට තිබිය යුතුයි. මේ වෛරසය ඇඟ ඇතුළට කොහොමද ඇතුළු වෙන්නේ? ඒක තමයි මම හිතන්නේ ප්‍රධානම ප්‍රශ්නේ. මොකද ඒ ආශ්‍රිතව තමයි අපි අපේ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුත්තේ. වෛරසය තව පුද්ගලයෙක්ගෙන් තමයි අපේ ඇඟට ඇතුළු වෙන්නේ. ඉතින් ඒ ඇතුළු වෙන ක්‍රම කීපයක් තියෙනවා. එක ප්‍රධාන ක්‍රමයක් තමයි අපේ ඒ පුද්ගලයාත් එක්ක ඉතා කිට්ටුවෙන් සිටියොත් නිකන් ඍජු ස්පර්ශයෙන් නැත්නම් ඒ පුද්ගලයාගේ ශ්‍රාවයන් අපේ මූණේ වැදිලා අපි මූණ අල්ලලා අපි කට නැත්නම් නාසය නැත්නම් ඇස් ඇල්ලුවොත් එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාව ස්පර්ශ කරලා ඒ අතේ ශ්‍රාවයන් තිබිලා අපි ඒ වගේම ඇස් කන සහ නාසය සහ මුඛය ඇල්ලුවොත් ඒ අවස්ථාවේ ඇතුළු වෙන්න පුළුවන්.
තවත් ප්‍රධානම ක්‍රමයක් තමයි අපි කියන්නේ බිඳිති ආසාදනය කියලා. බිඳිති ආසාදනය කියන්නේ බිඳිති වර්ග දෙකක් තියෙනවා ඇත්තටම. බිඳිති තියෙනවා ලොකු බිඳිති තියෙනවා සහ පොඩි බිඳිති. ලොකු බිඳිති කියන්නේ ඒවා පිට වුණාට පස්සේ අපි කියමු ඒ ආසාදිත පුද්ගලෙක් කතා කරනකොට නැත්තම් කිවිසිනකොට නැත්තම් කහිනකොට ඒ යන බිඳිති කෙලින්ම අපිට ඒක ආශ්වාස වෙන්න පුළුවන්. සමහරට අපි මීටරයක් දෙකක් පරතරේ කිට්ටුවෙන් වගේ හිටියොත් මීටරයක් විතර වගේ ඒ පුද්ගලයාට කෙලින් මේ බිඳිති අපිට ආශ්වාස වෙනවා. එහෙම නැත්නම් ඒ බිඳිති කුඩා බිඳිති වලට කැඩී ගිහිල්ලා වාතයට මුසු වෙලා සමහරට වායු සමීකරණය කරන ලද කාමරයක වගේ නම් ඒ ධාරාව ඔස්සේ ගිහිල්ලා ඊට පස්සේ තව ටිකක් ඈත ඉන්න කෙනෙක්ටත් පුළුවන් ආශ්වාස කරන්න. ඉතින් ওই ක්‍රම වලින් තමයි ප්‍රධාන වශයෙන්ම වෛරසය ඇතුළු වෙන්නේ. ඉතින් වෛරසය ඇතුළු වුණාට එකවරම වෛරසය ඇතුළුණු පුද්ගලයාගෙන් ශ්‍රාවය වෙන්නේ නැහැ. ඒකට සාමාන්‍ය අපි කියන්නේ බීජාණුසමය කියලා. ඉන්කියුබේෂන් පීරියඩ් කියලා කියනවා. සාමාන්‍යයෙන් දවස් 5ක් දවස් 7ක් විතර වගේ යනවා. ඒ වගේම සමහර අය ඉන්නවා ඇත්තටම වෛරසය ඇතුළු වුණත් රෝග ලක්ෂණ පහළ වෙන්නේත් නැහැ. එහෙම කොටසකුත් ඉන්නවා. අපි කියන්නේ මේ වෛරසයේ විශේෂ ගතියක් තමයි ඒ සාමාන්‍යයෙන් ආසාදනය වෙන පුද්ගලයන්ගෙන් 30%කට සමහරට 40%කට වගේ රෝග ලක්ෂණ කිසිවක් නැහැ. ඉතින් ඒක අපි ඉතා වැදගත් මේ સિદ્ધාන්තයක්. මොකද අපි පස්සේ අපි ආරක්ෂණ පුරුදු ගැන කතා කරනකොට මේ පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. මම මේ පිළිබඳව පස්සේ දැනුවත් කරන්නම්. ඊට පස්සේ දැන් රෝග ලක්ෂණ පහළ වෙන කොටස ඉන්නවනේ. මේ පහළ වෙන අයට සාමාන්‍ය ශ්වසන රෝග ලක්ෂණ තමයි ගොඩක් වෙලාවට පහළ වෙන්නේ. හැබැයි අපි විශේෂයෙන් රෝග ලක්ෂණ කීපයක් ගැන මේ වෛරසය සම්බන්ධයෙන් කතා කරනවා. එකක් තමයි උණ. හදිසියේ උණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට උගුරේ වේදනාව. සමහරු ඇත්තටම සමහර ලෙඩුන් කියන දෙයක් තමයි උගුරේ තද වේදනාවක් සාමාන්‍යයෙන් එනවට වඩා තද වේදනාවක් එනවා කියලා. ඊට පස්සේ අනිත් දේ තමයි වියලි කැස්සක්. මුලින් ඉන්නේ වියලි කැස්සක්. ඒ කියන්නේ අර සෙමත් එක්කම එන කැස්සක් නෙමෙයි වියලි කැස්සක්. සහ රෝගී තත්ත්වයේ අපි තව ටිකක් දුරදිග ගියොත් එහෙම සමහරලාට ශ්වසන අපහසුතාව, හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පහළ වෙලා දවස් 5ක් 7ක් වගේ යනකොට සාමාන්‍ය සුමානයක් වගේ යනකොට ගොඩක් අයට රෝගේ සුව වෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ අඩු වෙලා යනවා. නමුත් සමහර කොටසක් ඉන්නවා රෝග ලක්ෂණ සුමානයක් විතර වගේ තිබිලා අඩු වෙන්නේ නැතිව සමහරට උණ හොඳ වෙන්නේ නැහැ. උණ සමහරට වැඩි වෙන්න පුළුවන්. ඊපස්සේ ශ්වසන ආබාධ ඇති වෙන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුව, දැඩි මහන්සියක් ඇඟට සමහරට ක්ලාන්ත ගතියක්, ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙනකොට ඒ කියන්නේ රෝගය උත්සන්න වෙලා තියෙනවා කියන එක තමයි එකෙන් කියන්නේ. අර වෛද්‍යතුමනි ඔබ කලින් පැහැදිලි කරපු විදිහට දැන් රෝග ලක්ෂණ පහළ නොවන කොටසක් ඉන්නද මේ පොකුර ආශ්‍රිතව මම හිතන්නේ එහෙම බොහෝ පිරිසක් ඉන්නවා. දැන් මේ උණ උගුරේ වේදනාව වියලි කැස්ස ශ්වසන අපහසුතාව කියන දේවල්. ඒ දේවල්වත් ඔවුන්ට දැනෙන්නේ නැද්ද? ඔව් සමහරුන්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ පුද්ගලයෝ හිතන්නේ අපි නිරෝගී. ඒ නිසා ඇත්තට දැන් අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ගත්තොත් අපි රෝග ලක්ෂණ ගොඩක් වෙලාවට පහළ වෙනවා. නහයෙන් ශ්‍රාවයන් වැක්කිරෙනවා. ඊට පස්සේ ඉස්සරදේ ගොඩක් රෝග ලක්ෂණ තියෙනවා. නමුත් මේ රෝගයේදී 30%කට 40%කට කිසිම රෝග ලක්ෂණයක් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේක මර්ධනය කිරීමේ අපහසුතාවයට එක හේතුවක්. තවත් යමක් එකතු කරනවා නම් ඒ රෝග ලක්ෂණ දැන් අපි පහළ වෙලා දැන් ඒ පුද්ගලයාට Tamanට තේරෙනවා. ඇත්තටම කියනවා නම් දැන් අපි රෝග ලක්ෂණ දැන් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකටත් එවැනි රෝග ලක්ෂණ ඇති විය හැකියි. නමුත් දැන් මේ වගේ කාලයක දැන් මංජුල ඉස්සර කරා දැන් මේ කාලේ පුකුරු කීපයක් අපිට ඇති වෙලා තියෙනවා. ඒ නිසා ආසාදනය වීමේ අවදානමක් තියෙනවා මහජනතාවට. එතකොට මේ රෝග ලක්ෂණ පහළ වුණොත් එහෙම අපි ඒ ගැන වෙනදට වඩා විශේෂ අවධානයක් යොමු කරලා ඇත්තටම කියනවා නම් අපිට වෛද්‍ය උපදෙස් පතන්න වෙනවා. ඉතින් අපි ඇත්තටම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙනවා විශේෂ ජාලයක් තියෙනවා MOH වරුන් සහ PHI සහ PHM ඒ කියන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වින්නඹු මාතාවන් ඒ වගේ ගොඩක් කොටසක් ඉන්නවා මේ ඒ තමන්ගේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක්ට දුරකථනයෙන් හෝ නැත්නම් වෙනත් විදිහකට හෝ කතා කරලා ඒ පිළිබඳව දන්වන්න ඕනේ. මොකද ඒ තමන්ගේ රෝග ලක්ෂණ පහළ වෙලා තමන්ට සැකයක් තියෙනවා නම් මේක කොවිඩ් තත්ත්වයක් විය හැකියි කියලා මම හිතන්නේ පාරට බැහැලා පාරේ පෞද්ගලික අපි කියන්නේ මේ මහජන මේ බස් එක හරි පොදු ප්‍රවාහන සේවයක වගේ යන්නේ නැතුව
ඉතාම වැදගත් ඒ පිළිබඳ මුලින් දැනුම් දීමක් කරලා අදාළ අංශයට එතකොට ඒගොල්ලෝ සමහරට වැඩි පිළිලක් යොදයි සමහරට ඇම්බියුලන්ස් එකක් වගේ වන්න පුළුවන් එහෙම නැත්නම් වෙන පිළිවෙලකට ආරක්ෂිත වේ රෝගියා එතැනට අරගෙන ගිහිල්ලා අපි කලින් කිව්ව PCR පරීක්ෂණය කරලා රෝගී තත්ත්වය මොකක්ද කියලා නිශ්චය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ Tamanට සැකයක් තියාගෙන gedara සිටීම සිදු නොකළ යුතුයි. මොකද අනිත් එක අපි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ කොවිඩ් රෝගී තත්ත්වයක් නම් විශේෂයෙන් අපි ගැන දැනුම් දෙන්න කියලා කියන්නේ. මොකද අපේ තියෙනවා මේ රෝහල් ජාලයකට අපි ඇතුළු කරනවා. ඒ පුද්ගලයාට ඊටාම හොඳින් ඒ පිළිබඳ ප්‍රතිකාර කෙරෙනවා. මොකද මේ ප්‍රතිකාරයේ විශේෂ සුවිශේෂී ප්‍රතිකාරයක් වෛරසයටම නැති වුණාට වෛරසයේ බලපෑම් මර්ධනය කරන ප්‍රතිකාර විදි කීපයක් තියෙනවා. ඒ නිසා ඒ විදි අපිට ලබා දීමට හැකියාවක් නැහැ ඒ පුද්ගලයා අපිට දැනුම් දුන්නේ නැත්තම්. ඒ නිසා ඔබේ රෝගී තත්ත්වයේ ආරක්ෂිත බවට පත් වෙනවා ඒ දැනුම් දීම හරහා. දැන් ලෝකයේ අනෙක් රටවල් ගත්තාම මේක දැන් යම් ආකාරයක සංවාදයකට එන කාරණයක් වෙනවා. ලෝකයේ අනෙක් රටවල් වල මේම හැම ආසාදිතයෙක්ම රෝහල්ගත කරගෙන අධීක්ෂණය කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රියාපිළිවෙතක් නැහැ. හැබැයි අපේ රටේ ආසාදිතයෙක් වාර්තා වෙන්නේ කොතනද? ඒ හැමෝම රෝහල්ගත කරනවා. මේ රෝහල්ගත කිරීම කියන දේ අවශ්‍යද? රෝග ලක්ෂණත් නැතිනම් මේක සමහර විට දින 7කින් පස්සේ සුව වෙන තැනකට යන්නට හැකියාවක් තියෙනවා නම් රෝහල්ගත කර ගැනීම අත්‍යවශ්‍යයි. ඔව් අපි මම හිතන්නේ මම කලිනුත් අර කිව්ව කාරණයකට දැන් ආය පාරක් පිවිසෙන්න ඕනේ. දැන් ඒ රෝහල්ගත කිරීමේ අදහස තමයි දැන් PCR පරීක්ෂණය පොසිටිව් වෙන ධනාත්මක වෙන අය තමයි රෝහල්ගත කරන්නේ. දැන් ඒ අයට දැන් ඒ අවස්ථාවේ පරීක්ෂණය පොසිටිව් වුණාට දැන් අපි දන්නේ නැහැ මේ වෛරසයේ ඒ පුද්ගලයා ඇතුළත මොන ආකාරයෙන් හැසිරෙයිද කියලා ඉදිරියට අපි දන්නේ නැහැ ඒක. ඒ කියන්නේ ඇත්තටම සමහරට රෝග ලක්ෂණ නැතිවම දිගටම තියෙන්න පුළුවන්. සමහරට රෝග ලක්ෂණ පස්සේ පහළ වෙන්න පුළුවන්. සමහරට පහළ වෙලා උත්සන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒ අවදානම මම හිතන්නේ අපේ ශ්‍රී ලංකාවේ අපි විශේෂයෙන් දැන් සමහර ඔබ කිව්වාගේ සමහර රටවල ගෙවල් වල තියෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම තිබිලා සමහර සංකූලතා ඇති වෙන අවස්ථාත් අපි අහලා තියෙනවා. නමුත් ලංකාවේ අපි මේක කල්පනාකරණය කරගන්නේ මොකද අපේ රෝහල් පද්ධතිය ශක්තිමත් සහ අපේ ජාලයන් ශක්තිමත්. අපිට ඒ රෝගීන්ව ඇතුළු කරගෙන ඕන්ව බලා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම එහෙම බලා ගැනීමෙන් තවත් දෙයක් වෙනවා මම හිතන්නේ මේ රෝගය සමාජයට සම්ප්‍රේෂණය වීමත් අඩු වෙනවා. ඉතින් ඒ කාරණා දෙකම සම්බන්ධ නිසා තමයි අපි එහෙම ඇතුළත් කරගන්නේ. ඉතින් මම හිතන්නේ මහජනතාවට කියන්න තියෙන්නේ බිය විය යුතු නැහැ ඒ පරීක්ෂණයට මුහුණ දෙන්න අවශ්‍ය නම් සහ ඒක බැරි වෙලා හරි ධනාත්මක වුණොත් එහෙම ඒ රෝහල් ජාලයට ඇතුළු වෙලා ඒ ප්‍රතිකාර විදි අනුගමනය කිරීම වැදගත්. ඔව් අපි ලබා දෙන පණිවිඩ සමහරලාට බොහොම මේ ලේසියම පහසුම සහ වාසිදායකම තැනින් බොහෝ අය ග්‍රහණය කරනවා. ඒ කියන්නේ මට හැදිලා මට මේක හොඳ වෙලා යයි. හින්දා අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. සමහරට හැදිලත් ඇති ඕක කොහොම හොඳ වෙලා යයි, මගේ ඇඟේ ප්‍රතිශක්තිය හොඳයි කියලා. හැබැයි එහෙම කෙනෙක් එහෙම හිතාගෙන සමාජය ඇතුලේ ඉන්න එක කොයිතරම් අවදානමක් වෙනවද අනිත් පාර්ශවෙන්ට? ඊටාම අවදාන. අපි මුලින්ම සලකන්න ඕනේ ඒ පවුල, ඒ නිවාසය ඇතුළත. දැන් සමහරට මේ රෝගයේ ආසාදනය වුණු පුද්ගලයා තරුණ පුද්ගලයෙක් වෙන්නේ නැති. උට ඒක දැනෙන්නවත් නැතුව ඇති. නමුත් ඒ ගෙදර ඉන්නවා අපේ දෙමව්පියන් ඉන්නවා, ආච්චිලා සීයලා ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. ඒ අයට මේ රෝගය සමහරලාට තදින් බලපාන්න පුළුවන්. මේ රෝගයේ විශේෂ ලක්ෂණයක් තමයි වයසක අයට වයස අවුරුදු 60 65 ඉතින් එහාට අයට සහ විවිධ රෝගයන් දියවැඩියාව නැත්නම් අධික රුධිර පීඩනය නැත්නම් වෙනත් වකුගඩු රෝග තත්ත්ව වෙනත් රෝග තත්ත්ව තියෙන අයට මේක හැදුනහම වෛරසයේ සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි සමාජය ගැන හිතන්නත් ඕනේ පවුල ගැන හිතුවා. අපි මේ රෝගය සම්ප්‍රේෂණය කරොත් එහෙම ගෙදර ඉන්න කාට හරි ගෙදර ඉන්න වැඩිහිටියෙක්ට ඔහුගේ තත්ත්වය ඔහුගේ හෝ ඇගේ තත්ත්වය බරපතල විය හැකි. සමාජයේ සම්බන්ධිනුත් එහෙමයි. අපි රෝගේ හැදුනහම අපිට වගකීමක් තියෙනවා මේක සමාජයට නොයා පාලනය කර ගැනීම. ඉතින් විශේෂයෙන් දැන් මම හිතන්නේ අපි පාලන පුරුදු ගැන ඉස්සරහට කතා කරා. ඒකට මම තව වැඩි දුරේ පිළිබඳව කියන්නේ. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් නොවෙන්නට පුළුවන්. ඔබ බොහොම තරුණ වියේ ඉන්න ඔබට බොහොම හොඳ ශක්තිවන්ත මේ දේවල් පිළිට මුණ දෙන්නට පුළුවන්. හැබැයි ඔබ වාහකයෙකු බවට පත්වීම තුළ ඔබේ ගෙදර ඉන්න වැඩිහිටියන් යම් ආකාරයෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වුණු යම් ආකාරයෙන් නිදන්ගත රෝගවලට භාජනය වුණු මේ අය අවධානමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා වෛරසය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ තිබුණා හෝ නොතිබුණා හෝ අවධානමකට ලක් වුණු කෙනෙක් නම් ඔබට ලොකු වගකීමක් තියෙනවා ඔබේ ආශ්‍රිත ඔබේ හිතවතුන් ඔබේ ලබැඳියන් ආරක්ෂා කිරීම. දැන් වෛද්‍යතුමනි හැමතැනම සමාජ මාධ්‍යය ගත්තත් ඒ වගේම තවත් වෛද්‍යවරුන් අදහස් පළ කරනවා වසංගත විද්‍යාවකට පරිබාහිර වෙන අය අදහස් පළ කරනවා ඉදිරි දින 7 බොහොම තීරණාත්මකයි ඉදිරි දින 10 බොහොම තීරණාත්මකයි කියලා.
ඇයි මේ ඉදිරිය ගැන මේම අවධානමක් ගැන කතා කරන්නේ? මොකද මේ ආශ්‍රිතව වැඩි වෙනවද, ආසාදිතව වැඩි වෙනවද, නැත්නම් මේක වෙනත් විදිහේ තැනකට පැතිරෙමින් තියෙනවද? ඔව් චාමර, ඇත්තටම මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයනුත් ওই ප්‍රශ්නය දිහා බලන් ඉන්නවා ඇති. මොකද මේ ඇත්තටම අවදානමක් නැහැ කියන්න බෑ කාටවත්. ඉදිරි දින කීපය සහ ඉදිරියේදී අවදානම් අද දිනේ හරියට අපි මේක කළමනාකරණය කරගත්තේ නැත්නම්, ඒ වගේම මේකට සහයෝගය දුන්නේ නැත්නම්, අපි අදාද මේ දේවල් කරේ නැත්නම් ඉදිරිය ඇත්තටම අවදානම් වෙනවා. ඉතින් ඒක නිසා නැවතත් අපි මතක් කරගත යුතු කාරණේ තමයි මේ තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කිරීම. සියලුම දෙනා එක එක පුද්ගලයන්ට විවිධ වගකීම් මේකේ ඇත්තටම පැවරෙනවා. දැන් අපි සාමාන්‍ය පුරවැසියෙක් විදිහට තියෙන වගකීම තමයි මේ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙලා මේ සෞඛ්‍ය ක්‍රියාදාමය කරගෙන යාම සඳහා පහසුකම් සලසා දීම. මම හිතන්නේ මේ අපේ වෛද්‍යතුමත් කලින් සඳහන් කරා අපේ මේකේ අපේ තියෙන කලින් ඉඳලාම අපි පාවිච්චි කරපු ක්‍රමෝපාය තමයි මේ රෝගය ඇත්තටම මිනිසා තුළ විතරයි තියෙන්නේ. මේ වෛරස් එක මේ රෝග ලක්ෂණ පෙන්වන හෝ නොපෙන්වන පුද්ගලයන්ගේ ඇඟ ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ක්‍රමෝපාය වෙන්නේ මේ මූල බීජය එක තැනකට යොමු කිරීම තමයි. ඉතින් ඒකෙන් මේ සමාජය තුළ පැතිරීම මෙතුමා සඳහන් කර ආකාරයට තමන්ගේ පවුල් ඒකකය තුළ පැතිරීම වළක්වන්න මොහු පුළුවන් තරම් ඉක්මනට අපි එක ස්ථානයකට ගෙනහැල්ලා තබා ගැනීම තමයි කරන ක්‍රියාදාමය. ඊට අමතරව අපි අර පළමු පෙළ මේ රෝගයේ පළමු පෙළ පුළුවන් ඉක්මනින් ඒ අවස්ථාවේ එතනින් ඉවත් කර නිරෝධායන මධ්‍යස්ථානයකට යැවීම හෝ නිවෙස් නිරෝධායනයට පත් කරලා තියෙනවා. ඉතින් ඒකිනුත් කරන්නේ මේ පුද්ගලයන් අර එළියේ අනිත් බාහිර පුද්ගලයන්ට මේ මූල බීජය මෙතනින් පැතිරෙන එක වළක්වන්නේ. ඉතින් ඒ ක්‍රියාදාමයට මම හිතනවා අපි සියලු දෙනාම සහයෝගය දැක්ුවේ නැත්නම් මේක ඉදිරියේදී මීට වැඩි අර මෙතුමත් සඳහන් කළ ආකාරයට අර අවදානම් කාණ්ඩවලට මේක ප්‍රේරණය වෙන්න පුළුවන් තියෙනවා. ඒ නිසා තමයි ඉදිරිය තීරණාත්මකයි කියන කාරණේ නිරන්තරයෙන් කියන්නේ. අපි වෙලා මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් උදෑසන අපි ඔබ දැනුවත් කරනවා වසංගත රෝග විද්‍යා ඒකකයත් එක්ක ඒකාබද්ධව. ඒ අනුව ඒ වගේම ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන දේ පිළිබඳව ඔබ දැනුවත් කරනවා. අපි අද දවසේදී වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් මංජුල කාර්යවසම් වෛද්‍යතුමන් සහ ඒ වගේම කායික වෛද්‍ය විද්‍යා විශේෂඥ හර්ෂ සරච්චන්ද්‍ර කොළඹ ජාතික රෝහලේ වෛද්‍යතුමන් සමගින් අපි කතා කරමින් ඉන්නේ. අපි කතා කරේ ඉදිරි දින කිහිපය තීරණාත්මකයි කියන කාරණේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය සහ බොහෝ තැන්වල කියවුණා. ඉදිරි දින හැමදාමත් අවධානමක් අපි ඉන්නේ. ඒ නිසා තීරණාත්මකම තමයි අප ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන තාක්කල් හැම දවසක්ම තීරණාත්මක තැනකට මේ ලෝකයේ පවතින තත්ත්වයක් එක්ක අපි ගිහින් තියෙනවා. අනිත් කාරණේ තමයි වෛද්‍යතුමනි කතා වෙච්ච දේ තමයි දැන් ගාමන්ට් වලින් මේ ආදරණීය සහෝදර සහෝදරියෝ ආසාදිත වුණාම අවුරුදු 30 35 20 25 පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකට මේක හැදුනේ කියන කතාව ගියා. එතනින් පස්සේ ආශ්‍රිතව හිටියා. මේ ආශ්‍රිතයත් ඕන් එක්ක හිටපු නවාතැන්පොළ తాවකාලික ලඟුම්හල් වල හිටපු අය. එතනින් පස්සේ බිය වෙච්ච කාරණේ තමයි මේක ගෙවල් වලට යයිද මූන් හරහා වැඩිහිටියන්ට සම්ප්‍රේෂණය වේද කියලා. දැන් ඒ ආකාරයේ තුන්වෙනි වලල්ලක ආසාදිත වාර්තා වීමක් තියෙනවද මේ වෙද්දී? නෑ, ඇත්තටම තාමර මේ දැන් මේකේ ඇත්තටම අපි මුලදිම අපි මේ මුලින්ම මුනිවංගොඩ ප්‍රදේශයේ මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත විශාල ප්‍රමාණයක් රෝගීන් වාර්තා වුණා. ඇත්තටම මේ වාර්තා වෙන අවස්ථාවේදීත් ඔවුන් ගෙදර නිවෙස්වල ඉඳලා පැමිණිච්ච පිරිසකුත් හිටියා. ඇත්තටම අපිට මුලින්ම වාර්තා වෙච්ච රෝගී කාන්තාවත් තමන්ගේ ගෙදර ඉඳලා තමයි මේ රැකියාවට අවිල්ල තිබුණේ. ඉතින් එවැනි අවස්ථාවක එතුමියටත් මේ රෝග ලක්ෂණ පහළ වෙලා ගෙදර යම්කිසි කාල සීමාවක් ගෙදරත් සමග ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා එතුමියගේ ගෙදර කීප දෙනෙකුටත් ඇත්තටම මේ රෝගය වැළඳුණා. ඒ වගේ ඊළඟ ගෙදරක ඒ කියන්නේ ඒ රෝගියාගෙන් ආශ්‍රිතයන්ට ගියපු අවස්ථා ඇත්තටම අපි දැක්කා. එතනින් එහාට නම් ලොකු පැතිරීමක් දැනට අපිට වාර්තා වුණේ නැහැ. හැබැයි මොකද එහෙම වාර්තා වෙන්න නම් තව බීජෞෂධ සමයක් අපි පහු කළ යුතුයි. ඉතින් ඒක නිසා තමයි අර මේ අපේ ජනතාවට අර ඉස්සෙල්ලා කතා කරේ මේ ඉදිරියේදී අවදානමක් තියනවද කියන කාරණේ. ඉතින් ඒක අපි වළක්වා ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. මේ අර ඔබතුමා නිවැරදිව කිව්වා වගේ මේ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව රැකියාව කරන බොහොමයක් පිරිස් අර යෞවනයන් එහෙම නැත්නම් අවුරුදු 30ත් අවුරුදු 20ත් අවුරුදු 40ත් අතර ප්‍රමාණයේ වයසේ අය තමයි වැඩිපුර පිරිසක් ඉන්නේ. ඉතින් ඒ පුද්ගලයන්ට මේක වැළඳුනා කියලා ඇත්තටම රෝග ලක්ෂණ පෙන්නුවත් ඒගොල්ල සංකූලතාවයට පත් වෙන ප්‍රමාණය ඉතාමත් අඩුයි. නමුත් මෙතුමත් කලින් ඉතාමත් නිවැරදිව සඳහන් කළා වගේ Tamanගේ නිවස තුළම සිටින මේ විශේෂයෙන්ම මේ වැඩිහිටි ජනතාව ඒ වගේම නිදාන්ගත රෝග වලට ගොදුරු වෙච්ච ජනතාව විශේෂයෙන් මේ නිදාන්ගත රෝග වලට ගොදුරු වෙච්ච ජනතාවත් ඒක නිසි පාලනයකට යටත් වෙලා ඉන්නේ නැති ජනතාව ඒ වගේම පිළිකාමය තත්ත්වයන්ට ගොදුරු වෙලා ඉන්න ජනතාව මේ නිවෙස්වල ඉන්නවා.
ඉතින් ඒක නිසා ඔවුන්ට මේක සම්ප්‍රේෂණය වෙන එක අපි වළක්වා ගත යුතුයි. සමීප අසුරක් ඒගොල්ලත් එක්ක පැවැත්වුවොත් මේක රෝගය පැතිරීම ඉතාමත් අවදානම්. ඒක නිසා මම කලින් කිව්වා වගේ අර මෙහිම ආශ්‍රිතයෙක් අපි තමන් ආශ්‍රිතයෙක් යයි දැනගත්වහම ඔහු අනිත් අයත් එක්ක ගැටීම නතර කරගත යුතුයි. මේක සෞඛ්‍ය නිලධාරීන් ඇවිල්ලා ඔබතුමා මෙතන වෙනම ඉන්න කියනකම් ඉන්නේ නැතුව තමන් ස්වයං විනයකට යටත් වෙලා වෙනම තමන්ගේ නිවස තුළ වෙනම ඉන්න ගමන් අනිත් අයත් එක්ක ගැටීම් අඩු කරගත්තොත් එහෙම නැත්නම් ඔවුන් සමග ගනුදෙනු නවත්තලා දැම්මොත් මේක ඊළඟ පෙළට තමන්ගේ ගෙදර ඇතුළෙන්ම යන එක නවත්තගත්තොත් ඉතින් අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳයි. මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිතව පෑලියගොඩින් නැති වුණා වූ ආසාදිතින් ඊයේ දවසේ 49ක් ආසාදිතින් වාර්තා වුණා. එය ඊයේ දවසේ ආසන්නතම සිදුවීම. ඒත් එක්කම අපි මීට කලින් සිටම කතා කළා කටුනායක වෙළඳ කලාපයේ ඇතුළත ආසාදිතින්ගේ වර්ධනය වීමක් පෙන්눔 කර තිබුණා. 35000ක් ශ්‍රමිකයින් සිටින තැනක්. මේ වෙද්දිත් සේවා හැඳුනුම්පත පෙන්වලා කටුනායක පොලිස් වසම රැඳින නීතිය පැනවුවත් සේවා හැඳුනුම්පතෙන් වැඩට යන්න පුළුවන්. අවදානමක් නෙවෙයිද මේක පැතිරීමට හේතුවක් නෙවෙයිද? ඔව් චාමර අවදානමක් තියෙනවා. මම ඒකත් කියන්න තියෙන්නේ අවදානමක් තියෙනවා පැහැදිලිවම. නමුත් අපි රටක් ඇත්තටම මේ ආයෝජන කලාපයෙන් සෑහෙන්න මේ ආර්ථිකයට ලොකු දිරිදීමක් අපිට ලැබෙනවා. ඉතින් ඒක නිසාම තමයි මේ කර්මාන්තකරුවන් ඒ වගේම රජය මේ කර්මාන්ත මේ විදිහටම පවත්වාගත යුතුයි දිගටම කරගෙන යා යුතුයි කියන තත්ත්වයේ හිටියේ දිගටම. ඉතින් ඒක නිසා මේ ඔබතුමා කිව්වා වගේ මේකේ ඉතා විශාල සේවක සේවිකාවන් ප්‍රමාණයක් ඉන්න 35000කට ආසන්න ප්‍රමාණයක් රැකියාව කරනවා. ඉතින් මේ අපනයන සැකසුම් කර්මාන්ත ශාලා අපනයන සැකසුම් කලාපය තුල කර්මාන්ත ශාලා ඇත්තටම 79ක් විතර තියෙනවා. ඒකෙන් 15ක පමණ දැනට රෝගීන් වාර්තා වෙලා තියෙනවා. හැබැයි එහෙම රෝගීන් වාර්තා මේ දක්වා දැන් ඇත්තටම සති 3කට ආසන්න කාලයක් වෙනවා මේ පළවෙනි රෝගියා අපිට හම්බ වෙලා. ඉතින් එදා ඉඳලා කිසිම රෝගියෙක් වාර්තා නොවෙච්ච කර්මාන්ත ශාලා තියෙනවා. තමන්ගේ ක්‍රමවේදයෙන් හරියටම භාවිතා කරමින්. ඉතින් මේ ක්‍රමවේද ඉදිරියට ගෙනියන්න නම් කර්මාන්ත ශාලා හිමියන් සහ මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන අපේ ජනතාව ඉතාමත් සැලකිලිමත් විය යුතුයි චාමර. ඉතින් ඒක නිසා අපි දැක්ක පහුගිය කාලේ මේ රෝගීන් එක කතා කරනකොට මේ රටේ අනිත් ජනතාව වගේම මේ කර්මාන්ත ශාලා ආශ්‍රිතවත් කලින් මේ ඉස්සර ඉඳලම හොඳින් පවත්වාගෙන ආපු මේ සෞඛ්‍ය ක්‍රමවේද පහුගිය මාසය ඇතුළත එච්චර හොඳින් ක්‍රියාත්මක වුණේ නැහැ. විශේෂයෙන්ම මේ බස් රථයට ගොඩ වෙනකොට මේ සැකසුම් කලාපවල සේවක සේවිකාවන් බස් රථයට ගොඩ වෙන අවස්ථාවේදී ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් තිබිලා තියෙනවා. නමුත් පහුගිය මාසේ ඒ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙලාම තිබුණේ නැහැ. ඉතින් මේ මොවුන් එක අපි කතා කරනකොට මේ ඔවුන් කියන දෙයක් තමයි මුවාවරණයක් නිවැරදිව පැළඳුවේ නැහැ කියන එක. ඉතින් ඒක නිසා අන්නේ එමැනි අපිට මගහැරුණු තැන් හොඳින් අඳුනාගෙන ඒ මගහැරිච්ච තැන් නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි කියන එකයි අත්‍තරම දෙන්න ඕන පණිවිඩය. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕන මේ කර්මාන්ත ශාලා දැනට පවත්වාගෙන යන කර්මාන්ත ශාලා. අපි දැක්කා පොඩි ප්‍රශ්නයක් වුණා මේ කර්මාන්ත ශාලාවල මේ ජීවදත්ත යථාවත් කරගෙන තිබුණේ නැහැ. ඉතින් ජීවදත්ත යථාවත් කරගන්න එක ඉතාමත් වැදගත් කාරණයක්. මේ කර්මාන්ත ශාලා හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් මේගොල්ලෝ මානව සම්පත් කළමනාකරණය කරන කළමනාකරුවන් මේ සම්බන්ධයෙන් ඉතාමත් දැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද හදිසි අවශ්‍යතාවයකදී අපිට මෙවුන් ඉතාමත් ඉක්මනින් මොවුන්ගේ ඉන්න ප්‍රදේශය ඉන්න ස්ථානය අපි දැනගත යුතුයි. ඒක නිසා මේ ජීවදත්ත මේ යවත්කාලින කරගන්නම ඕන මේ කර්මාන්ත ශාලා හිමිකරුවන්. ඒත් එක්කම ඔවුන්ගේ මේ ක්‍රියාදාමය ඉතාමත් හොඳ ශක්තිමත් ක්‍රියාදාමයක් වෙන්න ඕන. අපි දන්නවා මේ අපි සමහර අවස්ථාවලදී දකින්න මේ උණ බලන එකත් සෝදපු අතටම අපි දැකලා තියෙනවා මේ උෂ්ණතමානය මේ යොමු කරනවා. ඉතින් එවැනි අවස්ථා නිවැරදිව කරගත යුතුයි. ඒත් එක්කම අපි මතක තියාගන්න ඕන මෙහෙම උෂ්ණත්වය බලලා උෂ්ණත්වය වැඩි පුද්ගලයෙක් හිටියොත් අපි මොකද කරන්න කියලා. ඉතින් ඒකට ක්‍රමවේදයක් ඕන. ඔයා වැඩට එන්න එපා, කර්මාන්ත ශාලාවට ඇතුල් වෙන්න එපා කියන එක නෙවෙයි කළ යුත්තේ. ඒකට වෙනම ස්ථානයක් අපි කලින් පිළියෙල කරගෙන ඒ ස්ථානයට යොමු කළා ඉතා නිවැරදිව සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළා ප්‍රදේශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කළා මේ පුද්ගලයා පරිස්සමින් රෝහලකට යොමු කිරීම තමයි අපි කළ යුත්තේ. එහෙම නැතුව එන්න එපා මෙතනින් අපි වැඩට ගන්න කියන එක නෙවෙයි. බස් රථයට ගොඩ වෙනකොට නගින්න එපා කියන එක නෙවෙයි. ඒකට ක්‍රමවේදයක් අපි සකස් කළ යුතුයි. බස් රථයට ගොඩ වෙනකොට උෂ්ණත්වය වැඩි නම් ඔහු පරිස්සමෙන් ගෙදරට යවලා ගෙදර ආරක්ෂිතව තබාගෙන ඉන්න ගමන් ඒකට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හරහා
ඔහුව හෝ ඇයව ඉක්මනින් රෝහල්ගත කිරීම සඳහා ක්‍රියා කිරීම තමයි කළ යුත්තේ. ඉතින් ඒ වගේ ඒ අපි වැඩි අපි අමතක කළ යුතු කර තිබූ කාරණා හොඳින් මතක් කරගෙන ඒක හොඳ ක්‍රියාදාමයක් කරහා සිදු කළොත් මේක වළක්ව ගන්න පුළුවන්. ඒත් එක්කම අපි දකිනවා මේ අපි දැක්ක මේ විශේෂයෙන්ම මේ ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව විශේෂයෙන්ම විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරනවා මේගොල්ලන්ගේ කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම සඳහා. උදාහරණයක් විදිහට අපි එක මේ ඇඳුම් මසන්නන් සිටින එක ලයින් එකක පුද්ගලයන් 25ක් ඉන්නවා. ඒගොල්ලන්ට මාසෙකට දෙන්නේ 25 දෙනාටම දෙන්නේ නිවාඩු 15ක්. ඉතින් එතකොට මේ ඇතුළේම තරංගයක් ඇති වෙනවා සහ ඒ නිවාඩු ටික ඉක්මවා ගියොත් මුන්ට කිසිම කෙනෙකුට දිරිදීමනාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් එවැනි ක්‍රියාදාමයන් මේක මේ ඒගොල්ලන්ගේ අරමුණ කරා යන්න වෙන දවස්වල පාවිච්චි කරාට මේ අවස්ථාවේදී එච්චරම සුදුසු කාරණයක් නෙමෙයි. මොකද එතකොට gedara මේකේ රෝගය ලක්ෂණ තියෙන කෙනෙක් වුණත් යම්කිසි ප්‍රතිකාරයක් අරගෙන මේ පැමිණීමට පෙළඹෙනවා සහ ඔවුන්ගේම කණ්ඩායමෙන් පෙළඹීමක් ඇති කරනවා. අපි දැක්ක මේ සික් රූම් එකට එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ රෝගී වෙන පුද්ගලයන් දාන කාමරයට ගියපු රෝගීන් නැවත අවශ්‍ය මේ වේදනානාශක ලබාගෙන නැවතත් මේ තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම සඳහා මේ තමන්ගේ කණ්ඩායම් අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා නැවතත් ඒ ස්ථානයට පැමිණෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාමාර්ග මේ අවස්ථාවේදීවත් අඩුම තරමේ නොගත යුතුයි කියන එක තමයි මම මතක් කරන්න ඕනේ. එවැනි අර ක්‍රමවේදයන් අපි හරියට මේ කර්මාන්තශාලා තුල පාවිච්චි කරොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් එක්ක ඉතාමත් ළඟින් කටයුතු කරමින් මේ කාර්යභාරය කරොත් මේ ඉතුරු කර්මාන්තශාලා අපිට ඇත්තටම අපේ ආර්ථිකයත් මේ ශක්තිමත් වෙන ගමන්ම මේ රෝගයත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද එහෙම නැතුව අපි හැමදාම කියන කාරණයක් තමයි මේකත් එක්ක අපිට ඉස්සරහට ඉන්න වෙනවා. අපි අකමැත්තෙන් වුණත්. ඉතින් ඒ ඉන්න එකට අපි අනුගත වෙන එක ඉතාමත් හොඳින් කරන්න ඕනේ. මේක මේ සමාජයෙන් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ, අපිට මුකුත් කරන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. ඕනම වෙලාවක රෝගයක් අපිට හම්බ වෙන්න පුළුවන්. අපිට හම්බ වෙන හැම පුද්ගලයෙක්ම රෝගියෙක් විය හැකියි කියන මේ සංකල්පය තුල අපි කටයුතු කරොත් මම හිතන්නේ අපිට මේ කර්මාන්තශාලා ඉදිරියටත් පවත්වා ගැනීමේ ගැටලුවක් වෙන්නේ නැහැ. උණ බලනකොට යම් ආකාරයක උෂ්ණත්වය වැඩිපුර තිබුණොත් මේ දවස්වල කොහොමත් වෛරස් එකක් තියෙනවානේ අවුලක් නැහැ කියලා කර්මාන්තශාලාවල ක්‍රියාත්මක වුණු තැන් තිබුණා. මේ වරදින්න ප්‍රධාන හේතු කාරණා වුණේ ඒවා. ඒ වගේම තමයි අර වෛද්‍යතුමා නිවැරදිවම කිව්වා වගේ කර්මාන්තශාලා බොහොමයක් අභිප්‍රේරණය කරන්න, මොටිවේෂන් කරන්න, සල්ලි ටික වැඩිපුර දෙනවා කියන පදනම උඩ ලෙඩ වෙලා හිටපු අයත් මේ වෙනුවෙන් වැඩට ආවා. ඒ ගැන්වා ගැනීමේ ක්‍රමවේදය කරන්න එපා. ඒක බොහොම ලොකු ඛේදවාචකයක් බවට මේ වෙද්දිපත් වෙලා තියෙනවා. වෛද්‍යතුමනි, රෝහල් පද්ධතිය පිළිබඳ අපි කතා කරනවා. මේ වෙලාවේ යම් ආකාරයෙන් රෝහල් පද්ධතිය පිරීලා යනවා. යම් ආකාරයකින් අපිට ප්‍රතිකාර කරන්න ඉඩ මදි වෙයි කියලා කියනවා. ඒ නිසා නිසි ආකාරයෙන් තෝරා බේරගෙන ඒ වගේම තමයි ඩෙන්ගු රෝගයත් මේ වෙද්දී අම්මා ආකාරයකින් හිසහිසවීමක් තියෙනවා. මේ සියලු දේ කළමනාකරණය කරන්නේ කොහොමද ඉස්සරහට? ඔව් චාමර අපි ඇත්තටම අපේ රෝහල් පද්ධතියේ අපි ඕනෑම රෝහලක් ගත්තොත් ඒ කියන්නේ ප්‍රාථමික රෝහලක සිට තෘතීක රෝහලක් දක්වා හැම රෝහල් පද්ධතියකටම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊටාම සුවිශේෂී වූ උපදේශ මාලාවක් දීලා තියෙනවා මේ අවස්ථාවේ කොහොමද කොවිඩ් රෝගය සහ කොවිඩ් රෝගය වැළඳිලා ඇති කියලා සැකසිතන පුද්ගලයන් සහ අනිත් රෝගී තත්ත්වයන් කළමනාකරණය කිරීම පිළිබඳ. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන බියක් ඇති කරගත යුතු නැහැ. රෝහල් අපි මංජුල කිව්වා වගේ දැන්ට රෝගීන් සෑහෙන පිරිසක් වාර්තා වෙනවා රෝහල් තුල සිටිනවා. නමුත් ඒ රෝගීන් සියලු දෙනාටම ඒ පහසුකම් අවශ්‍ය පහසුකම් සැපයලා තියෙනවා සහ අපි රෝහල් තව හඳුනාගෙන තියෙනවා මින් ඉදිරියට රෝගීන් වාර්තා වුණොත් එහෙම ඒ රෝගීන්ට කොවිඩ් රෝගී තත්ත්වය සම්බන්ධයෙන් නියමිත පරිදි ප්‍රතිකාර කරන්න. උදාහරණයක් වශයෙන් අපි ජාතික රෝහල ගත්තොත් ජාතික රෝහලට රෝගියෙක් පැමිණියොත් එහෙම අපිට හිතුනොත් ඒ කියන්නේ අපි බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් පරීක්ෂා කරලා බලලා මේ කොවිඩ් තත්ත්වයක් විය හැකියි කියලා අපිට සැක කළොත් එහෙම අපි කරන්නේ ඒ රෝගියා විශේෂිත වාට්ටුවකට ඇතුළු කරලා ඒ අවශ්‍ය පරීක්ෂණ කරනවා. සහ සාමාන්‍ය රෝගීන් ඒ රෝගීන්ගෙන් අපි වෙන් කරනවා. ඒ නිසා ඇත්තටම කාරණා දෙකක් තියෙනවා මෙතනදී වැදගත්. එකක් තමයි දැන් කොවිඩ් තත්ත්වයේ තිබුණා කියලා ඩෙන්ගු නැති වෙන්නෙත් නැහැ. සහ අපි හිතමු දියවැඩියා රෝගේ නැත්නම් හෘදයාබාධ එහෙම නැත්නම් ආඝාත තත්ත්වයන් ඒ රෝග නැති වෙන්නෙත් නැහැ. ඒ රෝගීන් ඇත්තටම ඊටාම අවශ්‍යයි රෝහල් කරා පැමිණිය යුතුයි. එහෙම නැත්නම් අපිට කොවිඩ් තත්ත්වයෙන් නෙමෙයි වෙනත් සාමාන්‍ය රෝග වලින් අපිට සංකුලතා වාර්තා වෙන්න පුළුවන්. ඒ රෝගීන් ආවහම නිසි ක්‍රමවේදයක් තියෙනවා. අපි
අපි රෝහල් වල අපි පාවිච්චි කරන ඇත්තටම මේ ඒ කියන්නේ හරිත කලාප සහ රෙඩ් zones රතු කලාප කියලා ඒ රෝගී ඒ විදිහට අපි ඒ රෝගීන් අවශ්‍ය තැන් වලට යොමු කරලා ආරක්ෂා සහිතව ප්‍රතිකාර කරන නිසා විශේෂයෙන්ම අනිත් රෝගී තත්ත්වයන් තියෙන අයත් රෝහල් වලට පැමිණිය යුතුයි කියන එක මම හිතන්නේ මේ අවස්ථාවේ මම අවධාරණය කරන්න ඕනේ. ඒ එක්කම දැන් කොවිඩ් රෝගී තත්ත්වය ගැන සලකා බලුවොත් ඒ රෝහල් වල ඒ රෝගීන්ට අවශ්‍ය පහසුකම් සපයලා සමහරට උන්ව දැන් වෙන් කිරීමකුත් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍ය එක එක්කනාගේ රෝගී තත්ත්වය අනුව වෙනස් ප්‍රතිකාරනුත් වෙනස්. ඒ අදාළ ප්‍රතිකාරයන් ඉතාම හොඳින් සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන විය යුතු නැහැ. පොඩි කාරණයක් මට අර මේ මතක් කරන්න හිතුණා. දැන් අපි සෞඛ්‍ය පුරුදු ගැන අපි කියනකොට දැන් එකක් තමයි අපි කියනවා මේ දැන් මේ කාලේ ඇත්තටම අපි කීව යුතු දෙයක් තමයි දැන් අනවශ්‍යව පාරට බහින්න අවශ්‍ය නැහැ පුද්ගලයන්. කියන්නේ විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ නිදන්ගත රෝග තියෙන අය මං හිතන්නේ ගෙවල් වල සිටීම සුදුසුයි. රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයෙන් රෝහලට පැමිණිය යුතුයි. ඒක ඇත්ත. නමුත් නිකන් අනවශ්‍ය නිකරුණේ කාලය ගත කරන්න හොඳ නැහැ. සුපර් මාකට් එකට යන්න ඒ වගේ සිදු කළ යුතුයි. ඊට පස්සේ එළියට බහිනවා නම් අපි සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත්. අර අපි කියනවා මීටරයක් පුළුවන් නම් මීටර දෙකක් ඈත්ලා ඉන්න කියලා. මොකද මම අර කලින් කිව්වා අර බිදිති කිට්ටුනහම බිදිති කෙලින්ම ඇඟට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපි ආශ්වාස කරන්න පුළුවන්. ඒක වළක්වා ගන්න ඒ දුරස්ථභාවය ඉතාම වැදගත්. සහ දැන් බිදිති අපේ අත්වල තැවරෙන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම අත්සේරීම ඉතාමත්ම අවශ්‍යයි. සහ මම තව දෙයක් කිව්වොත් දැන් සමහරලාට අපිට ඇත්තටම දැන් බස් එක යනකොට අපිට ගොඩාක්ම ඈත් වෙන්න අමාරුයි. එතකොට අපි ඒ නිසා මුඛාවරණය පැළඳීම ඉතාම අවශ්‍යයි. මුඛාවරණයත් අපි හරියට පළඳින්න ඕනේ. නහය කට හොඳට වැහෙන ආකාරයට. මොකද එහෙම නැත්නම් ඒකේ වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඒකේ විශේෂයෙන්ම ওই බස් රථ තුල ඒ වගේ අර අපි කියන්නේ අර කුඩා අවකාශ තුල ඒ පැළඳීම ඉතාම අවශ්‍යයි. ඊපස්සේ මුඛාවරණ ගැලවීම නැවත පැළඳීම මුඛාවරණේ අල්ලලා ඇස්සැල්ලුවොත් ඒ මොකද මුඛාවරණයේ මතු පිට වෛරසය තියෙන්න පුළුවන්. අපි ආවරණයෙන් කරන්නේ වෛරසය ඇතුළේ නවත්තන එකනේ. ඉතින් අපි මුඛාවරණය අල්ලලා අපි ඇස්සැල්ලුවොත් එහෙම නැත්නම් මුඛාවරණය ගලවලා ඊට පස්සේ මූණ ඇල්ලුවොත් වෛරසය කොහොමද යනවා. ඉතින් ඒ පැළඳීමේ වැදගත්කමක් නැහැ. ඒ නිසා මේ පුරුදු ටික අවබෝධයෙන් කිරීම වැදගත් කියන එක තමයි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ. දැන් මේ වෙලාවේදී ආයතනගතව යම් ආකාරයෙන් කතිකාවන් තියෙනවා. මේක වායු සමීකරණය කරලා මේක සෙන්ට්‍රලයිස් AC එකක් තියෙන්නේ. මේ නිසා අපිට ආසාදනය වීම අවදානමක් තියෙනවා. ඒ වගේම අපිට ලිපි ලේඛන එනවා. බොහෝ අය අරන් එන ලේඛන තියෙනවා. මේ ලේඛන අල්ලන එකේ ප්‍රශ්නයක් තියෙනවද? මේ අර සජීවී පුද්ගලයෙකු අපත් එක්ක එකට නැති වුණත් මතු පිට පෘෂ්ඨවල වෛරසය පැතිරීම කියන හරහා ආසාදිත වීමේ අවදානම කුයිතරම්ද? ඔව් පෘෂ්ඨවල වෛරසය රැඳෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඒක ඒ සමහරට ඒකේ තියෙන කාමරේ හෝ ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය අනුව විවිධ ආර්ද්‍රතාවය අනුව විවිධ කාරණා මත ඒක වෙනස් වී හැකියි. නමුත් අපිට වළකින්න පුළුවන් ක්‍රමය තමයි අපි නිතරම අත්සෝදනවා නම් අපි මුණ පෘෂ්ඨයේ අපි ඇල්ලුවත් අපි නිතරම අත්සෝදනවා නම් සහ අපි මූණ ඇල්ලීමෙන් වැළකීලා සිටිනවා නම් ඒ වෛරසය එතනින් යන්නේ නැහැ. සහ අපි කියමුකෝ බිඳිති තියෙනවා කියලා වාතය දැන් අපි තුමු දැන් AC කරපු කාමරයක වායු සමනය කරන කාමරයක සමහරට වාතයේ පොඩි බිඳි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. නමුත් අපි මේ මුඛාවරණය නිතර පැළඳ සිටිනවා නම් එහෙමනම් ඒක ඇතුළට එන්නේ නැහැ. අනිත් විශේෂම දෙයක් තව මතක් කළ යුතු දෙයක් තමයි අපි තුමු අපි මුඛාවරණය පැළඳීමේ තව අනිත් අවස්ථාවල මම කිව්වා කලින් සමහරවිට රෝග ලක්ෂණ පහළ වෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් රෝගේ තියෙන අය දන්නේ නැහැ. නමුත් ඔවුන් මුඛාවරණයක් පැළඳගෙන හිටියොත් ඒ කියන්නේ විශේෂිත මුඛාවරණයක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය රෙදි වලින් මහන මුඛාවරණයක් වුණත් පැළඳ සිටියොත් ඒකේ අපි කියන්නේ බැරියර් ෆන්ක්ෂන් එක බාධකයක් ඒ බිනිති එළියට යන්න. ඒතකොට ඇත්තට මේ පුද්ගලයාගෙන් එළියට බිනිති යෑම 90% විතර අඩු වෙනවා. එතනින්ම පැතිරීමේ ලොකු අඩුවීමක් වෙනවා. සහ අනිත් පුද්ගලයා මුඛාවරණය පැළඳගෙන ඉන්නවා නම් ඔහුට ආශ්වාස වෙන්නේ නැහැ. ඒතකොට එතන ලොකු ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ආයතන වශයෙන් ගත්තොත් එහෙම අපි දැන් වායු සමනය කරලා තියෙන විදිහ සමීකරණයේ යන්ත අපිට වෙනස් කරන්න අමාරුයි. නමුත් යම් ප්‍රමාණයක් බිඳි තිබ්බ වුණත් හරියටම මුඛාවරණය පැළඳීමෙන් සහ නිතර අත්සේදීමෙන් එහි බලපෑම අපිට අඩු කරගන්න පුළුවන්. හොඳයි. මේ වෙද්දී ප්‍රතිකර්මයක් ඖෂධයක් පිළිබඳ තාම කතිකාවක් එන්නේ නැහැ. ඒක එන්නතක් පිළිබඳත් මම හිතන්නේ කතිකාවක් එන්නේ නැහැ. කොහොමද මේක අභියෝගය ජයගන්නේ? ඔව් මම හිතන්නේ ලෝකේ පුරාම විවිධාකාර පරීක්ෂණ සිදු වෙනවා මේ පිළිබඳ ඖෂධ කුමක්ද කියලා සුදුසු. මේ වෛරසයටම සුවිශේෂී ඖෂධයක් අපි කිව්වොත් දැන් ප්‍රතිජීවක වගේ එවැනි දෙයක් සොයාගෙන නැති වුණාට
අපි ගාව ඇත්තටම තියෙනවා දැන් අමාරුනොත් එහෙම හුස්ම ගැනීම අපහසු තත්ත්වයක් වගේ ආවොත් එහෙම අපි සමහරලාට අපි දෙනවා ඒ ICU තුල විශේෂ ඒකක තුල අපි කියන්නේ ස්ටීරොයිඩ්ස් කියලා කියන්නේ අපි කියන්නේ ඩෙක්සාමෙථසෝන් කියලා ඖෂධයක් තියෙනවා. ඒ ඖෂධය අපි පාවිච්චි කරනවා සහ තවත් අපි කියන්නේ සපෝටිව් තෙරපි. ඒ කියන්නේ ඇත්තටම ICU එකේ ඒ ලෙඩුන්ගේ නියුමෝනියා තත්ත්වයක් තියෙනවා නම් ඒකට කරන්න පුළුවන් ප්‍රතිකාර ගොඩක් තියෙනවා. ඒ ප්‍රතිකාර වලින් ඇත්තටම සෑහෙන ලෙඩුන් සංඛ්‍යාවක් ලෝකයේ පුරාම බේරගෙන තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ අපිට විශ්වාසයක් තිබිය යුතුයි. හොඳයි. හොඳයි. සංචරණ සීමාවන් පැනවීම මේ දේවල් සිදු කරමින් පවතිනවා. ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි අවසන් කරමු අපි මිනිත්තුවක් විතර තපති වෙන වෛද්‍යතුමනි. දැන් PCR පරීක්ෂණ කළමනාකරණය කර ගැනීම සිදු කළ යුතුයි. තියෙන ප්‍රමාණය සම්පත් සීමිතයි. කොහොමද ඉදිරි සැලසුම් කළ තියෙන්නේ පරීක්ෂණ සම්බන්ධයෙන්? ඇත්තටම චාමර අපි කතා කරොත් දැනට PCR පරීක්ෂණ ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒක නිසා අපි ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට තමයි මේ PCR පරීක්ෂණ කරන්නේ. ඒක නිසා අපි පළමු පෙළ ආශ්‍රිතයන් අනිවාර්යයෙන්ම PCR පරීක්ෂණ කරනවා. ඒත් එක්කම අපිට සැකයක් ආවොත් යම්කිසි ප්‍රදේශයක රෝගියෙක් වාර්තා වුණොත් ඔහුගේ පැතිරීමක් මෙතන තිබෙන්නේ නැති කියලා අපේ වසංගත විද්‍යාත්මක තොරතුරු අනුව ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රදේශයේ අපි පළමු පෙළ දෙවෙනි පෙළ කියලා බලන්නේ සියලුම පුද්ගලයන් අරගෙන PCR පරීක්ෂණ කරනවා. ඉතින් ඒ කාර්යය දිගටමත් කරගෙන යනවා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතුළු අනිත් දිස්ත්‍රික්කවලත් මේ ක්‍රියාදාමය ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. හොඳයි. තමත් වටිනා කරුණු රැසක් අද දවසේදී ඔබට අනාවරණ කළා. ආරක්ෂා වෙන්න මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යභාරය බවට පත් වෙන්නේ ඔබෙන් විය යුතු සෞඛ්‍යමය පුරුදු ඇති කරගෙන ආසාදිත බව හෝ ආසාදිතයෙකුයයි හඳුනා ගැනීමකට හෝ පෙර යම් ආකාරයෙන් ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඔබ ආරක්ෂා විය යුතුමයි. සෞඛ්‍ය පද්ධතිය ලෙඩ කරන්නට බෑ. සෞඛ්‍ය පද්ධතිය ආරක්ෂා කරගන්නට ඕනේ. නිසා බොහොම වගකීම් සහිතව මේ මොහොතේ ඔබ අපි හැමෝම ක්‍රියාත්මක විය යුතුයි. අද දවසේදී වසංගත රෝග පිළිබඳ විශේෂඥ විශේෂඥ වෛද්‍යවරයා වශයෙන් නිකම් වසංගත රෝග විද්‍යාංශයේ විශේෂ කාර්යභාරයක් කරන අපි සියලු දෙනා මේ මොහොතේ මතක් කරනවා විශේෂයෙන්ම අනෝ මංජුල කාර්යව සමවැද්දතුමනි බොහොම ස්තුතියි අද පැමිණීම වෙනුවෙන්. ඒ වගේම කායික වෛද්‍ය විද්‍යා විශේෂඥ හර්ෂ සරිච්චන්ද වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. මේ සියලු පණිවිඩ ඔබ ක්‍රියාත්මක කරාවිය විශ්වාස කරනවා. හෙට දවසේදීත් ඔබ දැනුවත් කරන්නට අප සූදානම්. අදට සමුගන්නවා නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.